පසුගිය මාස දෙකක පමණ කාලය ඇතුළේ ලංකාවේ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් බරපතල වාර්තා කීපයක් ඇති වුණා. ඒ තමයි ජනවාරි මැදදී කොටස් වෙළඳපොළ එක පාටම විශාල වශයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ අතරේ කියන්න පටන් ගත්තා ලෝකේ වැඩියෙන්ම වර්ධනය වෙන අංක 1 කොටස් වෙළඳපොළ ලංකාවේ කියලා. ඊළඟට පෙබරවාරි මාසයේ මුලදී මේ කොටස් වෙළඳපොළ ශීඝ්‍ර කඩාවැටීමකට ලක් වුණා. ඒ අනුව සාමාන්‍යයෙන් පිටින් කියවෙච්ච මතය තමයි අර පම්ප් ඇන්ඩ් ඩම්ප් කියන ක්‍රමයට අනුකූලව ඇතැම් මුදල් හිමි අය තමන්ගේ සමාගම් වල සල්ලි එහාට මෙහාට හෝමාරු කරලා තමන්ගේ සමාගම් වලම කොටස් එක පැත්තකින් කොටස් කීපයකට බෙදලා එහෙම නැත්නම් ස්ප්ලිට් කරලා තම තමන්ගේ සමාගම් වල වැඩිපුර කොටස් මිලදී ගැනීමට සැලැස්වීම මගින් වෙළඳපොලේ ඇති කළා කියලා කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමේ උන්මාදයක්. ඒ අනුව බැංකුවල වෙනත් තැන්වල අඩු පොලියට තැන්පත් කළ තිබිච්ච සල්ලි වැඩි පොලියක් වැඩි ප්‍රතිධානයක් බලාගෙන කොටස් වෙළඳපොලට ආයෝජනය වුණාය කියන එක තමයි මතු පිටින් බලන කල තිබුණේ. මේ සාමාන්‍යයෙන් මෙවැනි දෙයක වෙන්නේ මේ වගේ උඩට උස්සලා කොටස් යම් නිශ්චිත අවස්ථාවකදී අදාළ පිරිස් ඒවා විකුණලා දාලා ලාභයක් උපයගෙන අයින් වෙනවා. අර පොදුවේ ආයෝජනය කරපු සාමාන්‍ය පිරිස් කොටස් කඩා වැටෙනවා දැකලා තමන්ගේ නැති වෙච්ච සල්ලි ගැන දුක් දෝමනස්සයට පත් වෙනවා. ඕක තමයි කොටස් වෙළඳපොලේ හැමදාම යන සෙල්ලම. ඉතින් ඒ සෙල්ලමම තමයි මේ පාරත් සිද්ධ වුණේ කියලා ප්‍රකාශනයක් කරුණා. ඒක බොරුවක්මත් නෙවෙයි. හැබැයි මේකට යටින් දිව යන කතා කීපයක් තියෙනවා. මේ කාලේ මතුවෙච්ච ප්‍රධානම මාතෘකාවක් තමයි ලංකාවේ අංක 1 ධනවතා වීමට ධම්මික පෙරේරා මහතා හා ඉෂාර නානායක්කර මහත්තුරු අතර විශාල ගැටුමක් ඇති වුණාය, විශාල තරඟයක් ඇති වුණාය. එයින් ඉෂාර නානායක්කර මහත්මයා ජයගත්තාය කියන මතය. ඔහුගේ ඒකාබද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 468ක් කියලා වාර්තා වුණා. ධම්මික පෙරේරා මහතාගේ ඒකාබද්ධ වත්කම් වල වටිනාකම රුපියල් බිලියන 440ක් කියලා වාර්තා වුණා. මේක අතිවිශාල ධනස්කන්ධයක්. ඇත්තටම මේ අපේ රටේ ප්‍රධාන තුන්දෙනාගේ සල්ලි ගත්තොත් රටේ ජාතික ආදායමට සමාන ප්‍රමාණයක් බව අපි මතක තබා ගත යුතුයි. කෙසේ වෙතත් මේ තරඟය පිටිපස්සේ තවත් ඊටාම අවලස්සන කතාවක් තියෙන බව දැන් විචාරකයින්ට පෙනෙමින් තිබෙනවා. ඒක තමයි ලංකාව නැවත වතාවක් විදේශීය කළු සල්ලි සුද්ධ කරන තැනක් බවට පරිවර්තනය වෙමින් පවතිනවාය කියන ඇත්ත. ඒ වගේම මේ ඇත්ත පිටිපස්සේ 2005-2015 කාලේ රටේ ජාතික ජනය ඩොලර් මිලියන 100 ගණනින් කොල්ල කාපු කළු සල්ලි දැන් පිටරටවල ඉඳන් ලංකාවට ගෙනෙමින් පවතිනවාය කියන එකත් දැන් පැතිරී තිබෙන වෙළඳපොලේ පැතිරී තිබෙන බොහෝම පැහැදිලි ඕපදූපයක්. පොඩි උදාහරණයක් දෙකක් ගත්තොත් 2009 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව ඉතාම ආඩම්බරෙන් ප්‍රකාශ කළ අපේ මාධ්‍ය ප්‍රකාශකවරයා අපි LTT නායක කුමාරන් පත්මනාදන් මැලේසියාවේදී අත්අඩංගුවටගෙන ලංකාවට ගෙන ආපු බව. ඒ වගේම අපි කුමාරන් පත්මනාදන් ගැන කියනවා නම් ඔහු තමයි ප්‍රභාකරන්ගේ මරණයෙන් පස්සේ කොටි සංවිධානයේ නායකයා වුණේ. ඒ වගේම ඔහු දශක ගණනාවක් මේ LTT සංවිධානයට අවශ්‍ය කරන අවියාවුද සැපයුම්. ඒ වගේම ප්‍රභූ මට්ටමේ ඝාතන විශේෂයෙන්ම රජීව් ගාන්ධි ඝාතනය, රණසිංහ ප්‍රේමදාස ඝාතනය වැනි දෑ විදේශවල සිට සැලසුම්කරණය කරපු මෙහෙයුම්කරණය කරපු කෙනෙක්. ඒ වගේම හුඟක් දෙනෙක් බලාපොරොත්තු වෙන විදිහට ඔහු කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ හෝ එංගලන්තයේ ලන්ඩන් නගරයේ හෝ පැරිසිය හෝ පදිංචි වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. ඔහු නිතරම කැරකුනේ මැලේසියාවේ, එහෙම නැත්නම් තායිලන්තේ, මියන්මාරේ, කම්පූචියාවේ, එහෙමත් නැත්නම් වියට්නාමේ මෙන්න මේ කලාපයේ තමයි ඔහු කැරකුනේ. ඔහු එක අවස්ථාවක බංගලි දේශයේ රාජ්‍ය වශයෙන් තියෙන ඒ ලෙටර් හෙඩ්ස් පාවිච්චි කරලා ලංකාවට දවන්ත පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් 95 සාම සාකච්ඡා කාලේ ගෙන එන්න සමත් වුණා. ඒ වගේම 2002 සාම සාකච්ඡා කාලේ කාලතුවක්කු ලංකාවට ගෙන එන්න ඔහුට හැකියාව ලැබුණා. ඉතින් ඒ වගේ මේ රටේ සෙබළු මියගිය 26000ක් ජීවිතවලින් බහුතරයක් ඝාතනය කිරීම සඳහා සලකිය යුතු මෙහෙවරක් කරපු පරපතල පුද්ගලයෙක් තමයි ජාත්‍යන්තර යුද අපරාධකරුවෙක් තමයි කුමාරන් පත්මනාදන්. ඔහු හා
අල් කයිඩා සංවිධානය අතර තිබිච්ච සැබඳියාවන් ගැනත් රොහන් ගුණරත්න මහතා ඔහුගේ කෘතියක සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ඔහු ගැන විශේෂ සටහනකුත් රොහන් ගුණරත්න මහතා ප්‍රකාශ කරලා තියෙනවා. අපි දැක්ක පසුගියදා හරින් ෆර්නෑන්ඩු මහත්මයාට තර්ජනය කරපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කතාවේදී කියනවා මට පිත්තල හන්දියේදී ප්‍රභාකරන් බෝම්බයක් තිබ්බා මං ඔහුව බල්ලෙක් වගේ ඇදගෙන ආවා මරා දමලා කියලා. ඒ තමයි ඔහුගේ පරිගැනීම ප්‍රභාකරන් සම්බන්ධයෙන් සිදු කළේ ඒක රට වෙනුවෙන් කළ දෙයක් හැටියට තමයි ප්‍රකාශ කළේ. නමුත් ඔහු කිව්වේ නැති දේ තමයි ප්‍රභාකරන්ගෙන් පස්සේ කොටි නායකයා හැටියට ආපු කුමාරන් පද්මනාදන්ට ඒ බලු ඉරණම අත්ුනේ නැත්තේ ඇයි කියන එක. කුමාරන් පද්මනාදන් අද අපේ ආරක්ෂක අංශවල රැකවරණය යටතේ කොහොමද ඉන්නේ කිලිනොච්චියේ හා රටේ අනිකුත් ප්‍රදේශවල. ජාත්‍යන්තර අපරාධකරුවෙක් වෙච්ච ඔහුව ඇයි ජාත්‍යන්තර යුද අධිකරණවලට ඉදිරිපත් නොකර ඔහුට රැකවරණය ලබා දෙන්නේ කියන ගැටලුව. මේක යහපාලන කාලෙත් පැන නැංගා. ඔහුගෙන් ප්‍රශ්න කරන්න අවසර ලබා දෙන්න කියලා ඉන්දියාව ඉල්ලා හිටියා. මම දන්නේ නැහැ ඉන්දියාව ඇවිල්ලා ප්‍රශ්න කළාද නැද්ද කියලා රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන්. නමුත් එවැනි තත්වයක් තිබුණා. මේකට හොඳ උත්තරයක් අර අපේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල 2009 අගෝස්තු මාසේ 13 වෙනිදා ලබා දීලා තියෙනවා. ඒ ගැන ස්වාධීන රූපවාහිනී සේවයේ පළ වුණා මෙන්න මෙවැනි වාර්තාවක්. අත්අඩංගුවේ පසුවන KP හෙළි කළ LTTට අයත් සියලු වත්කම් හා දේපල රාජසන්තක කරන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. කුමරන් පද්මනාදන් හෙවත් KPගෙන් මෙතෙක් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී LTT සතු මුදල් හා වත්කම් පිළිබඳ තොරතුරු රැසක් හෙළි වී තිබේ. විවිධ රටවල පවත්නා මෙම වත්කම් පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් පවතී. LTTට ඇත් ඩොලර් බිලියන ගණනක මුදල් මේ අතර වන බව අමාත්‍යවරයා කියා සිටී. විවිධ ජාවාරම් වලින් හා කප්පම් වලින් උපයාගත් මුදල් ඒ රටවලදී රාජසන්තක කෙරේ. බැංකු ගිණුම් රැසක්ද LTT රටවල් කිහිපයකම පවත්වාගෙන ගොස් ඇත. එමෙන්ම කුමරන් පද්මනාදන්ද ලොව පුරා බැංකු ගිණුම් 1582ක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ. අතිශයින්ම රහස් වාර්තාවක් මකින් ඒ පිළිබඳ කැනඩා රහස් පොලිසිය ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇත. ලෝකයේ කිසිදු ත්‍රස්ත සංවිධානයකට මෙපමණ විශාල බැංකු ගිණුම් සංඛ්‍යාවක් නොතිබුණු බවටද තොරතුරු හෙළිව තිබේ. මේ අතර LTT ත්‍රස්තවාදීන්ට වක්‍ර ආකාරයෙන් උදව් උපකාර කළ පුද්ගලයන් හා සංවිධාන පිළිබඳව KP තොරතුරු රැසක් හෙළි කර තිබුණි. එම පුද්ගලයන්ට හා සංවිධානවලට එරෙහිව නීති අනුකූලව කටයුතු කරන බව රඹුක්වැල්ල මහතා කියා සිටී. දැන් බලන්න මේ වාර්තාවට අනුව කුමාරන් පද්මනාදන් සතුව LTT සංවිධානයේ ගිණුම් 1580කට අධික ප්‍රමාණයක් තිබිලා තියෙනවා. කිව්වේ නැව් 6කට අධික ප්‍රමාණයක් අත්පත් කරගත්තා කියලා. කසිකබල් යකඩවලට කපපු නැවක් තමයි ලංකාවට නම් අරන් ආවේ. ඒවා රාජසන්තක කළා කියලා කිව්වා. කැනඩා ඔත්තු සේවය මේ ගැන ඔක්කොම හොයාගෙන තියෙනවා කියලා කිව්වා. ඒ රටවල ඒ ධනෙ රාජසන්තක වුණු බව ප්‍රකාශ කරුණා. ඒ වගේම කොටි සංවිධානයට අයත් රත්තරන් තොග කිලෝ මිලි සිය ගණන අත්පත් කරගත්තයි කියලාත් කිව්වා. මහජන ප්‍රදර්ශනයේ තියලා ඒ වයින් කොටසක් බෙදා දුන්නු බවත් අපි දන්නවා. දැන් ඇත්තටම මේ ගිණුම් වලට මොකද වුනේ? මේ ගිණුම් වල තිබිච්ච ඩොලර් මිලියන 100 ගානක ධනයට මොකද වුනේ? LTT සතුව තිබිච්ච විශේෂයෙන්ම දකුණු ආසියානු නැගෙනහිර ආසියානු කලාපයේ රටවල තිබිච්ච නැව් ඒ වගේම දේපල වලට මොකද වුනේ? කුමාරන් පද්මනාදන් පමණක් ජීවතුන් අතර තබා ගැනීමේ රහස කුමක්ද? මේ ගැන අපි බොහොම බැරෑරුම්ම සිතා බැලිය යුතුයි. ඒ නිසා අපට දැන් සාධාරණ සැකයක් එනවා. පසුගිය අයවැයේදී අගමැතිතුමා පාර්ලිමේන්තුවට යෝජනා කළා කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ විදේශවල තියෙන කළු සල්ලි. ඒවා ප්‍රභාකරන්ගේ ලේ තැවරුණු සල්ලිද? ඒවා කුමාරන් පද්මනාදන්ගේ ධනයද? ඒ ප්‍රශ්න මුකුත් අපි අහන්නේ නැහැ. ඒ කළු සල්ලි ලංකාවට ගෙන එන 100%යි අය කරන්න කියලා. ඒ වගේම ඊට පස්සේ තමයි මේ කොටස් වෙළඳ පොලේ විප්ලවය ආරම්භ වෙන්නේ ජනවාරි මාසේ. ඉතින් මේ සියල්ල එකට හිතාගත්තම අපිට හිතා ගන්න පුළුවන් අද ලංකාව අපරාධකරුවන්ගේ ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ මේ රටට අවුරුදු 30ක් සාහසික අපරාධ කරපු කොටි සංවිධානයේ කළු සල්ලි සුදු කරන තැනක් දෝ කියලා සැකයක් මතුවෙනවා. ජනාධිපති කොමිසම් පත් කරන්න ඕන බඳුන් කර වංචාව ගැන විතරක් නෙවෙයි විශේෂයෙන්ම උපාය මාර්ගික ව්‍යාපෘති හැටියට 2005 ඉඳන් මේ රට ආපු සියලු ව්‍යාපෘති හරහා මේ රටට ගලා රටෙන් ගලා ගිය විදේශ ධනය
කොයි වගේ ආකාරයට සිදු වුණේ කියන එක පිළිබඳව තමයි ඉදිරියේදී සොයා බලන්න වෙන්නේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන හිතලා බලන්න මේ දේශමාමක සටන් පාඨවලට රැවටෙන්න එපා. කොටි ත්‍රස්තයින් යම්කිසි ධනයක් තිබුණා නම් ඒවා රාජසන්තක වෙලා ශ්‍රී ලංකා මහ බැංකුවට යනවා මිසක් එක් කූට ව්‍යාපාරිකයන්ගේ ගිණුම් වලට විදේශ රටවල විශේෂයෙන්ම නැගෙනහිර ආසියානු රටවල් වල ගිණුම් වලට යන්න කිසිම හැකියාවක් නැහැ. ඒ මේ සියලු දෙනා මතක තබා ගත යුතුයි. මේ නාටකවලට මේවට සීමාවක් තියෙනවා. මේ ගැන ජනතාව අවදියෙන් ඉන්නවා. ඉදිරි කාලයේදී අපි තවත් මේ පිළිබඳ හෙළිදරව් ඔබට කිරීමට බලාපොරොත්තු වෙන සිටින බවත් ප්‍රකාශ කරන්න ඕනේ. Reports had KP captured in Thailand and Singapore as well as Malaysia. Good morning, Minister. Good morning. Hi, how are you? Good, thanks. Amos Roberts, Australian Television. Hi, welcome. I wanted clarification from Malaysia's Home Affairs Minister Hishamuddin Hussein. But no country wants to admit to handing the feared rebel leader over to his enemies, least of all Malaysia, home to around 2 million Tamils. Can you confirm reports that the former Tamil Tiger leader KP was captured here in Malaysia? I'm not aware of that and I cannot confirm it. So- Nor can I deny it. Not confirm or deny. So the fact that there are sources close to both the Tigers and the Sri Lankan government who say that he was captured here Well, with the those are- cooperation of the Malaysian authorities. Those are the sources that are given to you. If they come up to me and tell me what their source of their source is, then we will do the necessary investigation and I will revert to you on that. But right now I don't have any information on that. Human rights groups say if KP was arrested in Malaysia, he should have been extradited, not kidnapped, especially since he faces a risk of torture back in Sri Lanka. Sending somebody back under those circumstances is also unlawful and violates international law. If there are charges to be brought, if there are people who should be pursued, then the Sri Lankan government should make sure that it goes through proper legal channels for that. There was no other way for the Sri Lankan government to do this. I don't think any human rights organization, if it is a human rights organization, should criticize this, because KP was the biggest human rights violator. Can you see the Sri Lankan government mounting similar operations against other enemies in the diaspora? Yes, I can share with you that the Sri Lankan government is already planning to bring a number of other people home. Tamils around the world are now worried about the long arm of the Sri Lankan government. Although the Tamil Tigers are banned in Australia, community leaders like these, meeting in Sydney, have been accused of supporting the rebels. According to media reports in Sri Lanka, the government has a blacklist of 100 Tamils living overseas it wants to prosecute. I don't know whether I'm on the list, but I don't want to sound too important, but that's a real concern for a lot of the community members. We don't know. I mean, how do we know that's not going to happen even in Australia? So we are worried. Next AGM, next Skype conference, Dr. Victor Rajakulendran knows he's on one of the lists that's been circulating. Now he wants to find out which countries helped Sri Lanka to capture KP. So who are these friendly countries? That is the Tamil diaspora's question now is. We need to identify the friendly countries so that we can be careful to avoid those friendly countries to go into first. For example, Malaysia. I will never step into Malaysia now. So earlier I decided I will not step into Sri Lanka or for that matter to India. Now I have to add Malaysia to that. Dr. Rajakulendran says Australia's Department of Foreign Affairs is taking the threat seriously. They have also advised us whenever we are travelling outside Australia, we should let the authorities know here so that they can keep an eye on us. They told you to let them know when you Yes. travel outside Yes, Australia? Yes, and we are doing that, and they are time to time they are contacting us and asking whether there is any threat to us. Sri Lanka's High Commissioner in Australia, Seneka Walgampaya,
offers no reassurance. If the Sri Lankan government was involved in investigating Tamils here in Australia, would you be aware of it, sir? No, I'm not informed. These are all been done in Colombo and I've not been kept informed of that. So it's possible that people like Dr. Rajakulendran are being investigated, but you wouldn't know about it if that was the case? Well, I don't know. I have no information whatsoever on that. Professor Gunaratne believes some Tamils in Australia should be investigated. There are a number of professionals who are living in Australia and they have supported a terrorist group by providing them funds, by distributing their propaganda, by advocating violence, and by supporting a group that conducted violence. And I believe that they should be prosecuted. They have to first prove to the Australian government if there are any people in Australia, Tamil people, who have done that. The Australian government only will have to take action about that. 2.5 months have now passed since KP was captured, and the Sri Lankan authorities are still questioning him. He's being held under anti-terrorism laws and hasn't yet been charged or appeared in court. What we have is an unlawful process that takes somebody who's suspected of doing criminal action or human rights violations basically outside the law. And that makes it vigilantism, that makes it vengeance, but it doesn't make it justice. Every terrorist has his day, including Osama bin Laden, including Khalid Sheikh Mohammed, including Prabhakaran. The terrorists can run, but they can't hide. Eventually they will be brought to justice. This is the story of Kumaran Padmanathan.